සාධෝ සාධෝ සුපින්වත්නි, මේ මොහොතේ මේ පින්වත් සියලු දෙනාම බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නට, බණ අහන්නටයි. ඊතා මෝනෑකමින් මේ බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ ලංකාවේ සිට ලෝකයේ සිට මේ දේශනා ශ්‍රවණය කරන ශ්‍රාවක පින්නතුන්ට ධර්මය දන් දෙන කාලය තමයි මේ වෙලාව. පින්වත්නි, අද මේ පරිශ්‍රවයට එකතු වෙලා ඊටාම ඕනෑකමින් Tamanගේ කාලයේ ධනය කැප කරමින් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන්නේ දොම්පේ පාලුගම පින්වත් පිරිසක්. ඒ පින්නතුන් ඊටාම ශ්‍රද්ධාවෙන් මේ දේශනාවට දායකත්වය දරන්නේ නිල්මිනී සූර්යප්පෙරුම මහත්මිය ඇතුළු පවුලේ පින්නතුන් මැදිහත් වෙලා මේ පින්කමට සම්බන්ධ වෙන්නේ. දුල්මිනී සූර්යප්පෙරුම මහත්මිය ඇතුළු ශ්‍රද්ධාවන්ත පින්නතුන් ඊටාම ඕනෑකමින් මේ ධර්ම දේශනාව ධර්ම දානයේ පිණිස දායකත්වයේ දරනවා. ඒ පින්නතුන්ගේ සියලුම අරමුණු සිහි කරලා අපි දේශනාව අවසානයේ ඒ පින්වත් පිරිසට පුණ්‍යානුමෝදනා කරනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නටයි මේ කාලය උදා වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය බොහෝම කාලෙකින් තමයි අපිට අහන්න ලැබෙන්නේ. ඒ බුද්ධ වචනේ කාලෙකින් ඇහෙනකොට ශ්‍රද්ධාවන්ත පින්නතුන් ඒ බුද්ධ වචනේ කෙරෙහි සිත් පිහිටවාගෙන නිවීම පිණිස, සුවපත් වීම පිණිස ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනේ පාවිච්චි කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොයාගෙන එන කෙනාට ඒ ධර්මයේ සැබෑම ස්වરૂපය හම්බ වෙන්නේ කලාතුරකින්. හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොයාගෙන ඉන්න බොහෝ දෙනෙකුට ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය කියලා හම්බ වෙන්නේ වෙන දෙයක් සමහර විට. ඒක මේ වගේ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් අරටුව හොයාගෙන ආවහම හැමෝටම අරටුව හම්බ වෙන්නේ නැහැ කියනවා. අරටුව හොයාගෙන ඇවිල්ලා සමහර අය මුල් ගෙනියනවා කියනවා. අරටුව හොයාගෙන ඉන්නේ. හැබැයි අරටුව හොයාගෙන ඇවිල්ලා සමහර අය අතු ගෙනියනවා කියනවා. තවත් සමහර අය කොළ ගෙනියනවා කියනවා. තවත් සමහර අය පොතු ගෙනියනවා කියනවා. අරටුව හොයාගෙන යන අය අතරින් පින්වත්නි, අරටුවම අරගෙන යන්නේ, අරටුවම හොයාගන්නේ ඥානවන්ත කෙනෙක්. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවා සමහර අය පාවිච්චි කරන්නේ ප්‍රාථමික දේවල් වලට වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් අපල දුරු කරගන්න බුදුහාමුදුරුවෝ පෙන්වා දුන්න පණිවිඩේ පාවිච්චි කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේගේ තියෙන බුද්ධානුභාවයෙන් යම් කෙනෙකුට යහපතක් වෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ප්‍රමුඛ ඉලක්කය තමයි, ප්‍රධාන අරමුණ තමයි පින්වත්නි, සම්පූර්ණයෙන්ම දුක නිවා ගන්න උදව් කරන එක. කෙලෙස් නිරෝධ කරගෙන මේ බොහෝ දුක් සහිත පීඩාකාරී තැනින් නිදහස් වෙන්න පණිවිඩයක් කියන එක. අන්න ඒ විදිහේ පණිවිඩයක් අන්තර්ගත ඊටාම සුන්දර දේශනාවක් තමයි අපි අද මේ දේශනාවෙන් කතා කරගන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, මේ දේශනාව හරීම ලස්සනයි. මේ දේශනාව තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. මජ්ක්‍ධිම නිකායේ පින්වත්නි මූල පණ්ණාසකයට තමයි මේ දේශනාව අයිති. මූල පණ්ණාසකයේ තියෙනවා ඕපම වර්ගය කියලා වෙනම කොටසක්. ඕපම වර්ගයේ පින්වත්නි උපමා තියෙන්නේ. හරියට උපමා ස්වරූපයෙන් දේශනා කරපු දේශනා තියෙන ඕපම වර්ගයේ. විශාල දේශනා ප්‍රමාණයක් උපමා සහිතව දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ තරම් උපමා දේශනා කරන්න දක්ෂ ශාස්ත්‍රවරයෙක් නැහැ.
එච්චරට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උපමා ඊටාම සුන්දරයි පින්වත්නි. පින්වත්නි මේ දේශනාවේ නම තමයි නිවාප සූත්‍රය. මොකක්ද මේ දේශනාවේ නම? නිවාප සූත්‍රය. එතකොට මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඊටාම ලස්සන කාරණයක්. නිවාප කියලා තනකොළ වර්ගයක් තිබුණා කියනවා. ඒ තනකොළවල නම තමයි මේ සූත්‍රයට ඇතුළත් වෙලා තියෙන්නේ. දැන් මේ තනකොළ වගා කරපු තනකොළ වගා කරලා ඒවා ශාස්ත්‍රීක කරලා ඒවා රැක බලාගත්ත නේවාපික කියලා වැද්දෙක් හිටියා කියනවා. මේ වැද්දාගේ වැඩේ තනකොළ වවන එක. දැන් වැද්දෙක් නම් මේ පිනතුන් දන්නවනේ වැද්දෙක් නම් එයා අනිවාර්යයෙන්ම සත්තු ඝාතනය කරන ඉලක්කයෙන් තමයි මේ වගාව කරගෙන යන්න ඇත්තේ. අනිත් කාරණේ තමයි මෙයා තනකොළ වලට වතුර දාලා ශාස්ත්‍රීකව මේ භූමිය රැකගන්නේ එක අරමුණක් හිතේ තියාගෙන. ඒ තමයි ග්‍රීස්ම ඍතුවේ අන්තිම මාසයේ වෙනකොට කැලේ සත්තුන්ට බොන්න තියෙන වතුර හිඳිලා යනවා. බොන්න තියෙන වතුර ටික හිඳිලා යනකොට ඒ වතුර හිඳීම නිසාම කැලේ ඇතුලේ ඉන්න මෝ එළියට එන්න පටන් ගන්නවා. ඒ එළියට එනකොට මෙයා වතුර දාලා මේ නිවාප කියලා තනකොළ වගා කරගෙන ඉන්නේ මෝ දඩයන් කරන්න. එතකොට මේ තනකොළ වගා කරන්නේ මෝ කෙරේ අනුකම්පාවකින් නෙමෙයි. මේ මෝ මරණ අදහසින් තමයි මේ වැද්දා සම්පූර්ණයෙන්ම විශාල වගාවක් Tamanගේ පිරිස යොමු කරලා කරගෙන යන්නේ. පින්වත්නි ඍතු තුනක් තියෙනවනේ හේමන්ත, ගිම්හාන, වස්සාන කියලා. ගිම්හාන ඍතුවේ අවසාන වෙනකොට හරීම රස්නේ. බොණ්ඩ තියෙන වැව් පොකුණු හිඳිලා යනවා. සත්තුන්ට බොන්න දෙයක් නැහැ, පොළොව වේලිලා යනවා. ආහාරයට ගන්න දෙයක් නැහැ. ඊටාම දුෂ්කරව තමයි මේ කැලෑවේ ඉන්න සත්තු ජීවත් වෙන්නේ. එතකොට මේ සත්තු පින්වත්නි කැලෑවෙන් එළියට එනවා ආහාර හොයාගෙන, වතුර හොයාගෙන කැලෑවෙන් එළියට එනවා. අන්න ඒ එළියට එනකොට මෝ අල්ල ගන්න අදහසින් තමයි මේ නිවාප කියන තනකොළ තෘණ විශේෂය මේ වැද්දා වගා කරන්නේ. දැන් කැලේ ඇතුලේ ඉන්න මුව රංචුවක් එළියට එනවා. පින්වත්නි මුව රංචුවක් එළියට එනකොට මේ මුව දකින්න ලස්සනට තනකොළ හැදිලා තියෙනවා. හොඳ ශාස්ත්‍රීක විදියට තනකොළ හැදිලා තියෙනවා. දැන් මේ මුවන්ට තේරුම් ගන්න පුළුවන් ද මේ තනකොළ හැදිලා තියෙන්නේ කොහොමද කියලා? දන්නේ නැහැ. මේ මුවන්ට හිතා ගන්න බෑ කොහොමද මේ තනකොළ හැදුනේ කියලා. මේ මුවන්ට අදහසක් නැහැ. මොකද මුවන්ට කල්පනාවක් නැහැ කැලේ ඇතුලේ ඔක්කොම පොළවේ තියෙන සාක කොටස් වේලිලා යද්දි මෙතන විතරක් තනකොළ හොඳට තියෙන්නේ කොහොමද කියලා මුවෝ තේරුම් ගන්න දක්ෂ නැහැ. ඉතින් මුවෝ ඇවිල්ලා බලනකොට වේලිලා හිටපු මේ මුවන්ට ආහාරයක් නැතුව බොන්න වතුර නැතුව පීඩාවෙන් හිටපු මේ මුවෝ හිතේ හැටියට ඇවිල්ලා මේ තනකොළ ආහාරයට ගන්නවා. මේ නිවාප කියන තනකොළ හිතේ හැටියට ආහාරයට ගන්නවා. එහෙම ආහාරයට ගන්නකොට පින්වත්නි මේ මුවෝ ටික මේ තනකොළ වලින් මුසපත් වෙනවා. මේ මුව රංචුව පින්වත්නි මේ තනකොළ ආහාරයට අරගෙන මත් වෙනවා. මේ මුව රංචුව ප්‍රමාද වෙනවා. ප්‍රමාද වෙනවා කියලා කියන්නේ සිහිය නැතුව යනවා. මේ දේශනාවේ ප්‍රමාද කියලා හඳුන්වන්නේ සිහිය නැතිව යනවා. දැන් බුදු කෙනෙක්ගේ බුද්ධ වචනය හකුලලා එක වචනකින් කිව්වොත් සම්පූර්ණ බුද්ධ වචන එක වචනකින් කිව්වොත් මං කියන්නද? බුද්ධ වචනේ අකුලලා එකම වචනකින් කිව්වොත් ඒ අප්‍රමාදීකම. එකම වචනකින් බුද්ධ වචනේ හඳුන්වන්න පුළුවන්. ඒ තමයි අප්‍රමාදීකම. එතකොට මේ මුව රංචුව ප්‍රමාදයි. ප්‍රමාදයි කියලා කියන්නේ මුවන්ට සිහිය නැතුව ගියා. තනකොළ කාලා ඉන්නකොට සිහි මුලා වුණා, මුසපත් වුණා, මත් වුණා, කාලා ඒම නිදාගත්තා. නිදාගත්තාම මොකද වෙන්නේ? මේ වැද්දා ඇතුළු පිරිසට කිසි බයක් නැතුව, මහන්සියක් නැතුව, අමාරුවක් නැතුව, පීඩාවක් නැතුව ඇවිල්ලා මේ
මුව රංචුව Tamanගේ ග්‍රහණයට ගන්න පුළුවන්. පහසුයි. එතකොට ඔන්න පළවෙනි මුව රංචුව වැද්දාගේ ග්‍රහණයට අහු වුණා. දැන් මේ වැද්දගේ කතාවක් නෙමෙයි, මේක හරි ලස්සනයි මේ විග්‍රහය. උපමා සහිත දේශනාවක් නෙමෙයි මතක් කරන්නේ. ඉතින් දෙවෙනි මුව රංචුවට කැලේ ආරංචි වුණා පළවෙනි මුව රංචුව මෙන්න මේ විදියට අමාරුවේ වැටුණා කියලා. වැද්දෙක්ගේ ග්‍රහණයට අහු වුණා කියලා ආරංචි වුණා. ඉතින් මේ තව මුව රංචුවක් කල්පනා කරන්නේ අපි නම් කැලෙන් එළියට යන්නේ නැහැ. අපි අපේ වැඩක් බලන්න අපේ පාඩුවේ කැලේට වෙලා ඉමු. ඉතින් කොහොම ඉමු කිව්වට ග්‍රීස්ම ඍතුවේ අන්තිම මාසේ එනකොට අමාරුයි. කන්න නැතුව පීඩා විඳිනවා. බොන්න නැතුව පීඩා විඳිනවා. ආහාර පාන නැහැ. බොහෝම දුෂ්කර ජීවිතයක් ගෙවන මේ මුව රංචුවට හිතෙනවා කමක් නැහැ අපි එළියට යමු. එළියට ගිහින් පොඩ්ඩක් බලමු. දැන් මොකුත් කන්නත් නැහැ, ජීවිතේ ගැට ගහ ගන්න විදියකුත් නැහැ. කෝකටත් අපි ගිහින් බලමු කියලා මේ මුව ටික කල්පනා කරනවා කියනවා. ඉතින් මේ මුව රංචුව පින්වත්නි කැලේ ඇතුලේ ඉඳලා එමීට එනවා. එනකොට දැන් මොවුන් දන්නවා මේක වැද්දාගේ ඇමක් කියලා. වැද්දාගේ උපක්‍රමයක් කියලා දන්නවා. දැනගෙන පරිස්සමට තමයි එන්නේ. කලින් අය පරිස්සමට ආවේ නැහැ. කලින් අය එනකොටම දැනගත්තා හොඳට තනකොළ වෙවිලා තියෙනවා. අපි හොඳට කාලා ඉමු කියලා ආවේ. ඇවිල්ලා මේ තනකොළ ආහාරයට අරගෙන මත් වෙලා ප්‍රමාද වෙලා ඒම වැද්දාගේ ග්‍රහණයට අහු වුණා. දැන් දෙවෙනි මුව රංචුව එනකොටම දන්නවා එන පාරෙම දන්නවා මේ විදිහේ මේ වැද්දෙක් උගුලක් අටවලා තියෙනවා. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕන කියලා දන්නවා. ඉතින් මෙහෙම දැනගෙන ඇවිල්ලා පින්වත්නි මේ මුව රංචුව මොකද කරන්නේ? මේ වැද්දාගේ ශාස්ත්‍රීක මේ නේවාපික කියන වැද්දාගේ ශාස්ත්‍රීක නිවාප කියන තනකොළ වගා කරපු මේ තනකොළ යාය දකින්නවා. දැක්කහම ඌලගෙන ඉන්න බැරි වුණා. ඔය අපිටත් සමහර ඒවා ඉවසගෙන ඉන්නම් කියලා ඉන්නවා. ඒ වුණාට ඉවසගෙන ඉන්න බෑ. දැන් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලස්සන දේශනාවක් තියෙනවා සබ්බාසව සූත්‍රය කියලා. ඒ සබ්බාසව සූත්‍රයේ තියෙනවා ආශ්‍රව මේ සියලු ආශ්‍රව ප්‍රහාණය කරන විදිය ගැන. සියලු ආශ්‍රව අයින් කරලා දාන වැඩපිළිවෙල තියෙනවා. දස්සනා, සංවරා, පටිසේවනා, අදිවාසනා, පරිවර්ජනා, විනෝදනා, භාවනා කියලා. දර්ශනීය ආශ්‍රව ප්‍රහාණය කරන්න ඕන. ඉන්ද්‍රිය සංවරයෙන් ආශ්‍රව ප්‍රහාණය කරන්න ඕන. ඊට පස්සේ අදිවාසනා. අදිවාසනා කියන්නේ මොකද්ද? අදිවාසනා කියන වචනේ ඇහිලා තියෙනවා අපි දන්නේ නැහැ ගොඩක් දෙනෙක්. බුද්ධ පූජාතියදී කියන්නේ අදිවාසේ තුනෝ බන්තේ කියලා. අදිවාසනා කියන්නේ ඉවසනවා කියන එක. ඉවසීමෙන් ප්‍රහාණය කරන්න ඕන ආශ්‍රව තියෙනවා. එතකොට ඉවසීමක් නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා පරිවර්ජනා, විනෝදනා වගේ කාරණා වලින් පැහැදිලි වෙනවා මග හරින්න ඕන. සමහර දැන් මග හරින්නම් කියලා හිතාගෙන එනවා. ඒ වුණාට මග හැර ගන්න පුළුවන්ද? මග හැර ගන්න බෑ. මග හැර ගන්න අමාරුයි. අර ඇටි කෙහෙල් උගුඩුවෙකුට කන්න හම්බුණාම ඒක අර මේ දේශනාවලක් තියෙනවා පශ්චාත් කාලීනව අර අතීතයේ හදාපු ලස්සන සිද්ධිවලත් මේ සම්බන්ධ විග්‍රහයක් තියෙනවා. දැන් උගුඩුවේ ඇටි කෙහෙල් කෑවට පස්සේ ඇටි කෙහෙල් දිරව ගන්න බෑ. ඒතකොට දිරව ගන්න බැරි වුණාම යා කල්පනා කරනවලු අනේ අද නම් ආයේ කන්නේ නෑ කියලා. කන්නේ නෑ කියලා හිතාගෙන එමීට පැත්තෙන් යනවා. අද නම් කන්නේ ඇයි ඊ දිරව ගන්න බැරි වුණානේ. ඉතින් ළඟින් යනකොට හිතෙනවලු කමක් නැහැ. ඉතින් මම මේ ගස්වල නැංගට ඉතින් මං එහෙම ආහාරයට ගන්නෙ නෑ. මං ඉතින් වෙනදත් නගිනවනේ ගස්වල කියලා නගිනවලු. ඊට පස්සේ අර කෙසල් ගෙඩිය අත ගන්නවලු. අත ගාලා ඉවරලා හිතනවලු නෑ ඊයේ තරම් කන්නේ නෑ අද එකක් දෙකක් විතරක් කනවා. මොකද ඊ අමාරුවේ වැටුණානේ. දන්නේම නැතු ඊයේ වගේම මේ උගුඩුවා කෙහෙල් වලට අහු වෙනවා කියනවා. අන්න ඒ වගේ මග හරින්නම් කියලා හිතාගෙන ඉන්නවා සමහර අය. ඒ වුණාට මග හැර ගන්න බෑ. දැන් දෙවෙනි මුව රංචුව එන්නේ අපි දන්නවා මෙහිම වැද්දෙක්. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕන කියලා හිතාගෙන. එහෙම හිතාගෙන ආවත් බඩගින්න නිසා මේක දරා ගන්න බෑ. බඩගින්න ඉහවහ ගිය නිසා මේක දරා ගන්න බෑ. ලස්සනට නිල් පාටට මේ නිවාප කියන තනකොළ දැක්කාම මේ මුව රංචුව අහුවෙන්නේ නැද්ද? අහුවෙනවා. අහුවෙලා මේ මුව රංචුව අර කලින් මුව රංචුව වගේම ආහාරයට අහු වෙනවා. හිතේ හැටියට මේ මුව රංචුවත් මේ තනකොළ ආහාරයට ගන්නවා. ආහාරයට ගන්නකොට
මේ මුව රංචුවටත් අප්‍රමාදී වෙන්න බැරි වෙනවා. ප්‍රමාද වෙනවා. ආහාරයෙන් මුසපත් වෙනවා. ආහාරයෙන් මත් වෙනවා. මත් වුණාට පස්සේ මේ දෙවෙනි මුව රංචුවත් පින්වත්නි මේ නේවාපික කියන වැද්දාට අහු වෙනවා. කණ්ඩායම් දෙකක්ම දැන් අහු වුණා. දැන් තවත් මුව රංචුවක් ඉන්නවා. දැන් මේ මුව රංචුවටත් ආරංචි වෙනවා. දැන් අපේ මුව රංචුව පළවෙනියනුත් අහු වෙලා වැද්දෙකුට දෙවෙනියටත් අහු වෙලා. අපි අපේ පාඩුවේ අපේ වැඩක් බලාගෙන ඉමු. ඔය කොහොම කිව්වත් අන්තිමට ග්‍රීස්ම ඍතුවේ අන්තිම මාස එනකොට කැලෑව වේලිලා යනකොට කන්න දෙයක් නැති වෙනකොට මුව රංචුව හාමතේ ඉන්නේ. හාමතේ ඉන්න මුව රංචුව කල්පනා කරනවා අපි පොඩ්ඩක් කැලින් එළියට ගිහින් බලමු මොනවා හරි කන්න තියනවද කියලා. දෙක එහෙම හිතලා කැලින් එළියට එනවා කියනවා. කැලින් එළියට එනකොට පින්වත්නි දැන් මේගොල්ලෝ දැනගෙන ඉන්නේ. කැලින් එළියට එනකොට මේ තුන්වෙනි මුව රංචුව පින්වත්නි ටිකක් උපක්‍රමශීලී වෙනවා. දැන් අර දෙගොල්ලොම අහු වුණා. මේ මුව රංචුව ටිකක් උපක්‍රමශීලී වෙනවා. අර තනකොළ කන ගමන් මෙයා දකින්න මේ අය දකින්නවා මේ නිවාප කියන තනකොළ තියෙන භූමිය දැකලා මේ තනකොළ ආහාරයට ගන්න ගමන් පින්වත්ටි හැංගිලා ඉන්නවා. සැඟවිලා තමයි ආහාර ගන්න. එතකොට මේ මුව රංචුව ආහාර ගන්නකොට අර වැද්ද ඇවිල්ලා බලනවා තනකොළ අඩු වෙනවා මුව හොයා ගන්න බෑ. තනකොළ ටික ටික අඩු වෙන බවක් පේනවා. හැබැයි මුව රංචුව කොහෙද කියලා හොයාගන්න බෑ. හේතුව තමයි මේ මුව ටිකක් උපක්‍රමශීලී. මේ වැද්ද Tamanගේ පිරිසට කතා කරනවා. තනියෙන් ඉන්න වැද්දෙක් නෙමෙයි විශාල පිරිසක් එක්ක තමයි මේ වැඩේ කරගෙන යන්නේ. Tamanගේ පිරිසට කතා කරලා මෙන්න මෙහෙම කියනවලු. කොහොමද කියන්නේ? මේ මුව කෛරාටිකයි. මේ මුව යක්කු වගේ මේ සූත්‍රයේ එහෙම තියෙන්නේ. මේ මුව හරියට යක්කු වගේ. මේ මුව හරියට මේ 이르දිමත්. ඒ කියන්නේ හොයාගන්න බෑ යන තැනක්. මේ මුව කොහෙ යනවද කියලා හොයාගන්න බෑ. ඒ නිසා අපි මීට වඩා සැලසුම් සහගත වෙන්න ඕන කියලා වැද්දා ඇතුළු පිරිස කල්පනා කරනවලු. මොකද මේ මුව රංචුව මොකද කරන්නේ? ආහාර ගන්නවා, තනකොළ කනවා, හිමීට ගිහින් වහන් වෙනවා. හොයාගන්න බෑ කොහෙද වහන් වෙන්නේ කියලා. හොයාගන්න බෑ කොහෙද හැංගෙන්නේ කියලා. ඉතින් හැංගෙන තැනක් ගැන හරියට හොයාගන්න බැරි නිසා මේ මුව රංචුව ආක්‍රමණය කරන අදහසින් වැද්දා පිරිසට කතා කරලා කියනවා මේ මුව ටික කෛරාටිකයි යක්කු වගේ එ르දිමත්. ඒ නිසා අපි පරිස්සමට මේ මුව ටික අල්ලන්න ඕන කියලා මේ Tamanගේ වැඩි කණ්ඩායම මේ මස් වැද්දෝ කණ්ඩායම භූමිය වට කරනවා. භූමිය වට කරනකොට ඒ මුව රංචුවත් අහු වෙනවා. ඒ මුව රංචුවත් අහු වෙනවා. ඔන්න තුන්වෙනි රංචුවත් වැද්දාගේ ග්‍රහණයට අහු වුණා. දැන් තවත් මුව රංචුවක් ඉන්නවා කියනවා. හතරවෙනි මුව රංචුව. ඒ හතරවෙනි මුව රංචුව කල්පනා කරනවලු දැන් ඔන්න ග්‍රීස්ම ඍතුවේ අන්තිම මාසය ආවා. ගිම්හානේ අන්තිම මාසෙනකොට පොළොව වේලිලා යනවා, විල් හිඳෙනවා, බොන්න දෙයක් නැහැ, කන්න දෙයක් නැහැ, කැලේ ගහකොළ වේලිලා ගිහින් ආහාර නැතුව හාමතේ ඉන්නේ. එහෙම හාමතේ ඉන්නකොට පින්වත්නි මේ හතරවෙනි මුව රංචුව කල්පනා කරනවලු අපේ පළවෙනි මුව කණ්ඩායමත් වැද්දෙකුට අහු වුණා මේ විදියට කැලෙන් එළියට ගිහින්. ගිම්හානේ අන්තිම මාසයේ දෙවෙනියටත් මුව රංචුවක් ගිහින් එයාලත් අහු වුණා. තුන්වෙනියට ගියා එයාලත් අහු වුණා. හතරවෙනියට යන අපිත් අහු වෙන්න පුළුවන්. ඒ නිසා අපි ටිකක් පරිස්සම් වෙන්න ඕන කියලා මේ හතරවෙනි මුව රංචුව යනවා කියනවා කැලෙන් එළියට. යනකොට අර නිවාප කියන තනකොළ වගා කරලා තියෙන නේවාපික කියන වැද්දාගේ තෘණ භූමියට තනකොළ වගා කරාපු භූමියට මේ වැද්දාගේ භූමියට මේ මුව කණ්ඩායම යනවා කියනවා. ඉතින් මෙහෙම ගිහින් පින්වත්නි ඒ අය ඊට වඩා උපක්‍රමශීලී. ඒ උපක්‍රමශීලී බව කොච්චරද කියනවා නම් හොයාගන්නම බැරි වෙන්න සැඟ වෙනවා.
භූමියේ වාසය කරන්නේ නැහැ. අවශ්‍ය තනකොළ ප්‍රමාණය අනුභව කරලා භූමියෙන් පිටට එනවා. ඉතින් ආයෙත් මේ වැද්දෝ කණ්ඩායම ගෙනල්ලා කියනවා මේ මුව ටික හරිම කෛරාටිකයි කපටි අපේ වසඟේ අල්ලගන්න බැරි තරමටම කපටි පිරිසක් යක්කු වගේ හරි 이르දිමත් හොයාගන්න බෑ කොහෙන් එනවද කොහෙන් යනවද කියලා. ඒ නිසා අපි මේ මුව රංචුවත් අල්ල ගන්න ඕන කියලා වට කරනවා. අල්ලගන්න බෑ. අල්ලගන්න බැරි නිසා දැන් මේ මුව කලබලයි. මේ මුවන්ගෙන් තවත් මුවන්ට පණිවිඩේ යන්න පුළුවන්. ඒ නිසා මේ මුව කලබල වුණොත් එහෙම අනිත් මුවොත් මේකට එන එකක් නැහැ. ඒ නිසා අපි මේ මුව රංචුව අතාරිමු. දැන් මේ වැද්දා උපක්‍රම යොදලා බලනවා. වැටක් ගහලා බලනවා. ඒ භූමිය ආරක්ෂා කරගන්න උපක්‍රම යොදනවා. ඒ භූමියේ මේ මුව ටික රැකවරණය හදාගෙන භූමියේ තියාගන්න උත්සාහ කරනවා. තියාගන්න බැරි වෙනවා. බැරි වුණාම වැද්දා කල්පනා කරනවා දැන් අපිට කරගන්න දෙයක් නැහැ. හේතුව තමයි මේ මුව කලබල වුණොත් ආයේ කැලෙන් මුව එන එකක් නැහැ. ඒ නිසා මේ මුව රංචුව අපි අතාරිමු කියලා ඒ මුව රංචුව අතාරිනවා කියනවා. ඒ අතහැරපු මුව රංචුව වැද්දාගේ ග්‍රහණයෙන් මිදෙනවා කියනවා. දැන් ඔන්නෝක තමයි සිද්ධිය. දැන් තමයි ධර්මපරයයට එන්නේ. දැන් ඔක තමයි උපමාව. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මපරයය හරි ලස්සනයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මම මේ වැද්දා කියලා කිව්වේ මාරයාටයි. වැද්දා කියලා කිව්වේ මාරයාට. තනකොටුව කියලා කිව්වේ තනකොළ හදාපු මේ නිවාප කියන තනකොළ වැවුණු භූමිය කියලා කිව්වේ පංචකාම ගුණයට. තනකොළ භූමිය කිව්වේ මොකටද? පංචකාම ගුණයට. වැද්දා කියලා කිව්වේ මාරයාට. එතකොට මේ වැද්දා කියන කතාව අහලා අර තුන්වෙනි මුව රංචුව අල්ලන අදහසින් මේ තෘණ භූමිය වට කරලා අවසානෙට වැටක් ගහලා ඒ වැඩ කටයුතු කරන්න මේ වැද්දාට තව පිරිසක් හිටියා. වැදි පිරිස කියලා පින්වත් මහණෙනි මම කිව්වේ මේ මාර පිරිසට. වැදි පිරිස කිව්වේ මම මාර පිරිසට. මුව සමූහය කියලා කිව්වේ දුක නිවා ගන්න කැමැති ශ්‍රමණක් බ්‍රාහ්මණවරුන්ට. මෙතන ශ්‍රමණ බ්‍රාහ්මණවරු කියන අදහසින් කියවෙන්නේ නැහැ හාමුදුරුවරු කියන අදහස. ගිහි කෙනෙකුට උනත් දුක නිවා ගන්න කැමැත්තක් තියෙනවා නම් එයාටත් මේ ධර්ම කාරණය අදාළයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවෙන් පැහැදිලි වෙන මේ විග්‍රහය තුලින් ලැබෙන පණිවිඩය ඔබේ ජීවිතයට හරි වටිනවා. ඒ වටින්නේ පින්වත්නි මේ පංචකාම සම්පත්තියට අහු වුණාට පස්සේ ගැලවිල්ලක් නැහැ. මේ පංචකාම සම්පත්තියට වශී වුණාට පස්සේ අඩුම සුගතියකටවත් යන්න පිළිසරණක් නැහැ. අද බොහෝ දෙනෙක් මැරෙන අය දුගතිය යනවා. ධර්මය අල්ල ගන්නත් බෑ ගොඩක් දෙනෙකුට. හේතුව තමයි පංචකාම සම්පත්තියටම ඇලිලා බැඳිලා වාසය කරනවා. හරියට මුව රංචුවක් අර නිවාප කියන තෘණ භූමියට අහු වෙලා වැද්දාගේ ග්‍රහණයට අහු වෙනවා වගේ පින්වත්නි මේ පංචකාම සම්පත්තියට අහු වෙලා ගියොත් එහෙම පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වුණත් රැකවරණයක් නැහැ. රැකවරණේ තියෙන්නේ ධර්මයේ තුලින් විතරයි. ඒ ධර්මයේ තුලින් රැකවරණේ හදාගන්න කෙනා පංචකාම සම්පත්තියටම අහු වෙලා. ඒ කියන්නේ මේ කන බොන එක අඳින පළඳින එකම ජීවිතය කියලා හිතුවොත් එහෙම එයා මාරයට අහු වෙලා යනවා. එයාට කාලෙකින් බුදු කෙනෙක්ගේ ධර්මය අල්ල ගන්න හම්බ වෙන්නේ නැහැ. හේතුව තමයි සංවට්ට විවට්ට කල්ප ගණන් ලෝකේ බුදුවරු නැහැ. අතීතයේ කල්ප 100 ගාණක් හැරිලා බැලුවත් පින්වත්නි බුදුරජාණන් වහන්සේලා අතේ ඇඟිලි ගානටවත් පහළ වෙලා නැහැ. බුදු කෙනෙක් තමයි සම්පූර්ණ මේ මාර වසඟයෙන් නිදහස් වෙන විදිය ගැන පණිවිඩයක් කියන්නේ. පින්වත්නි මේ මාරයාට අහු වුණාට පස්සේ එයාට ධර්මයේ මගහැරිලා යනවා. හරියට මේ පංචකාම සම්පත්තියට අහු වුණ මුවරැලක් වැද්දාට අහු වෙලා Tamanගේ ජීවිතය අහිමි වෙනවා වගේ ධර්මයේ මගහැරිලා සුගතියකටවත් යන්න තියෙන අවස්ථාව මගහැරිලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංචකාම සම්පත්තියට පළවෙනි මුවරැල අහු වෙලා ඒකෙන් අන්ධ වෙලා
ඒකෙන් මත් වෙලා ඒකටම බැහැගෙන ජීවිතය අසරණ කරගත්තා වගේ මේ ධර්මයට කැමති කෙනාගේ ජීවිතයත් මේ කාමභෝගී පංචකාම සම්පත්තියටම අහු වුණොත් ඒකටම බැඳිලා ගියොත් එහෙම ධර්මය අල්ල ගන්න බෑ කියනවා. මාරයාට වසී වෙනවා කියනවා. පින්වත්නි හොඳට කල්පනා කරලා බලන්න මේ ගතවන ජීවිතය තුළ මේ එදිනෙදා ගෙවිලා යන ජීවිතය තුළ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තමයි සම්පූර්ණ නිවීම පිණිස පණිවිඩය මතු කරන්නේ. ඒ නිවීම පිණිස මතු කරන පණිවිඩය ධර්මයේ තුලින් මතු කරගන්න Taman දක්ෂ වෙන්න ඕන. ඒ මතු කරගන්න කෙනාගේ ජීවිතයේ තියෙන ප්‍රායෝගික වැඩපිළිවෙල තමයි අල්පේච්ඡතාවයේ තුල කාම සම්පatti වලට වශී නොවුණු ස්වභාවය. අද වෙනකොට කාම සම්පත් වලට අහු වෙලා ඒකට තමයි ලෝකෙන් අනුග්‍රහය ලැබෙන්නේ. ධර්මයට අනුග්‍රහය ලැබෙනවද? ධර්මයට අනුග්‍රහය වෙන්නේ නැහැ. පංචකාම සම්පත්තියට තමයි අනුග්‍රහය ලැබෙන්නේ. රාගයට අනුග්‍රහය ලැබුණාට විරාගයට අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ. දැන් රූප වාහිනිය ගුවන් විදුලිය මේවා අහගෙන ඉන්නකොට රාගය ඇවිස්සෙනවද? රාගය නැති වෙලා යනවද? ඔව් රාගය ඇවිස්සෙන්න තමයි ලෝකයෙන් අනුග්‍රහය ලැබෙන්නේ. හැබැයි ධර්මයේ තමයි විරාගයට උදව් කරන්නේ. අද ලෝකේ කාමයේ අවශ්‍යකන සතුටු වෙනවා. හරි කැමැති තමන්ගේ අස්සේ තියෙන කාමයේ අවශ්‍ය ගන්න. හැබැයි පින්වත්නි ධර්මයෙන් තමයි නිස්කාමයට අවස්ථාවක් දෙන්නේ. මේ බාහිර ලෝකයෙන් ධර්මයට අවස්ථාවක් ලැබෙයි, හිත නිවා ගන්න අවස්ථාවක් ලැබෙයි කියලා හිතන්න එපා. හේතුව තමයි මේ ගත වෙන ජීවිතයේ සිහිය නැති වුණොත් එහෙම හරියට අර මෝරංචුව වැද්දාට අහු වෙනවා වගේ පින්වත්නි මාරයට අහු වෙලා යනවා. ඉපදෙමින් මැරෙමින් යන ගමනේ මේ දුක් සහිත සංසාරයේ විඩාබර ජීවිතයක් ගෙවාගෙන යන්නේ මේ මාරයාට අහු වුණ නිසායි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට අර දෙවැනි මුවරංචුව සිහියෙන් හිටියා. සිහියෙන් හිටියත් ප්‍රායෝගිකව Tamanට අර තෘණ භූමියෙන් පිලිසරණක් රැකවරණයක් හදාගන්න බැරි වුණා. දෙවැනි මුවරංචුවත් වැද්දාට අහු වුණා. තුන්වෙනි මුවරංචුව කල්පනා කළා පරිස්සම් වුණා ඒ ඇත්තෝ. පරිස්සම් වුණේ කොහොමද? පරිස්සම් වුණේ මේ විදියට. නෑ අපි පරිස්සම් වෙන්න ඕන. අපේ පළවෙනි මුවරංචුවත් අසරණ වුණා, දෙවෙනි මුවරංචුවත් අසරණ වුණා. අපි ඒ නිසා මේ තන භූමියේ ආහාර සපයා ගනිද්දී පරිස්සමට ආහාර සපයා ගන්න ඕන. එහෙම කියලා හිතාගෙන මේ භූමියට ගිහින් ආහාර සපයා ගනිද්දී පින්වත්නි මෙන්න මේ විදියට ඒ අය වැඩ කරේ. ඒ අය වැද්දාට ආවුනේ නැහැ. පස්සේ වැදි රංචුවම කතා කරලා වැද්දෝ කණ්ඩායමම එකතු කරලා කොහොමද කිව්වේ? කිව්වා මේ මෝ කෛරාටිකයි. මේ මෝ කපටි. මේ මෝ ඉන්න තැනක් යන තැනක් හොයාගන්න බෑ. ඒ නිසා අපි මේ මුව රංචුව වට කරමු කියලා වට කරලා වැටක් ගැහුවා කියනවා. වැටක් ගැහුවට පස්සේ තුන්වෙනි මුව රංචුවත් අහු වුණා. දැන් සමහර මේකේ පණිවිඩය තමයි සමහර අය සීලයක් දියුණු කරනවා. සමහර අය පින්වත්නි පුළුවන් තරම් මේ ධර්මයත් එක්ක ඉන්න උත්සාහ කරනවා. හැබැයි දෘෂ්ටි වලට අහු වුණොත් ඒත් මායයට අහු වෙනවා. දැන් තුන්වෙනි මුව රංචුව ටිකක් පරිස්සම් වුණානේ. ඒ වගේ සමහර අය ඉන්නවා හොඳට සීලයක් දියුණු කරගෙන හොඳට බණ අහනවා, ධර්මයේ මානසිකාරය කරනවා. හැබැයි මේ ධර්මයේ මානසිකාරය කරන සීලයක් දියුණු කරන ගමන් දෘෂ්ටි වලට අහු වෙලා. එක්ක කේන්දරයට අහු වෙලා. එක්ක දේවාල වලට අහු වෙලා. එක්ක නැකතට අහු වෙලා. සෙම් ප්‍රතිශාවක් හැදුනත් කේන්දරේ අරගෙන දුවන්න බලනවා. හැබැයි පොයට සිලුත් ගන්නවා. පොයට සිල් ගන්න එක වරද්දන්නෙත් නැහැ. බණ අහන එක වරද්දන්නේ නැහැ. හැමදාම බණ අහනවා. හැබැයි දෘෂ්ටි වලට අහු වෙලා. මොනවද දෘෂ්ටි? සමහර අය දැන් මේ දේශනාවේ තියෙනවා දෘෂ්ටි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර අය ඉන්නවා සාස්වත දෘෂ්ටියට අහු වෙලා. මරණින් පස්සේ උපතක් තියනවා කියලා දැඩිව අල්ලගෙන ඉන්නවා. සමහර අය උච්ඡේද දෘෂ්ටියට අහු වෙලා මරණින් පස්සේ උපතක් නැහැ. යන තැනක් නැහැ. ඔය තියෙන දෙයක් කාලා බීලා පාඩුවේ ඉමු. අන්න එහෙම කියලා හිතාගෙන ඉන්න තවත් කොටසක් ඉන්නවා. තවත් සමහර අය ඉන්නවා පින්වත්නි මෙන්න මේ විදියට. තවත් සමහර අය කල්පනා කරන්නේ මෙන්න මේ විදියට. බුදුරජාණන් වහන්සේ මරණින් පස්සේ ඉන්නවද? බුදුරජාණන් වහන්සේ මරණින් පස්සේ නැද්ද?
එහෙමත් නැත්නම් මේ ඉන්නවා සහ නැහැ කියන මේ දෙකම අතර එකක්ද? මෙන්න මේ විදිහට විවිධ දෘෂ්ටි අල්ලගෙන ඒවා කල්පනා කර කර ඉන්නවා. දැන් බුදු කෙනෙකුට උවමනා වෙන්නේ දුක නිවා ගන්නනේ. එතකොට දුක නිවා ගන්න පණිවිඩයක් මතු කරන්න තමයි බුදු කෙනෙකුට උවමනා වෙන්නේ. අර මාළුක්‍ය පුත්ත සූත්‍රයේ තියෙනවා මාළුක්‍ය පුත්ත හාමුදුරුවෝ දුවගෙන බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා වාඩි වෙනවා. වාඩි වෙලා මාළුක්‍ය පුත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් අහනවා මම මේ ඔබ වහන්සේ ළඟට ආවේ මට ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ප්‍රශ්න ටික විසඳ ගන්න ඔබ වහන්සේ හොයාගෙන ආවේ. හැබැයිද මොනවද තියෙන ප්‍රශ්න? ස්වාමීනි ලෝකේ සාස්වතද? එහෙමත් නැත්නම් අසාස්වතද? අන්තෝ ලෝකෝ අනන්තෝ ලෝකේ අන්තයක් තියනවද? අන්තයක් තියනවද නැත්නම් අන්තයක් නැද්ද? මෙන්න මේ විදිහට ප්‍රශ්න අහනකොට බුදුවරු උත්තර දෙන්නේ නැහැ වුවට. ඒතර බුදුරජාණන් සද්ද නැතුව ඉන්නවා. සද්ද නැතුව ඉන්නකොට මාළුක්‍ය පුත්තහාමුදුරුවෝ කියලා තියෙනවා මම මෙහාට එනකොට ඔබ වහන්සේට පැහැදීමක් තිබ්බා. මෙහෙට එනකොට මම පැහැදිලා හිටියේ. හැබැයි මේ ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා බණ ඇහුවාම තිබ්බ පැහැදීමක් නැති වුණා. මේක හරි පුදුමයිනේ පින්වත්නි. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට හාමුදුරුවෝ කෙනෙක් ඇවිල්ලා බණ අහලා ඉවර මේ උන්වහන්සේත් එක්ක කතා කරලා උන්වහන්සේට යමක් කියලා අන්තිමටම කියනවා අනික කොච්චර විවෘතද බලන්නකො. ඔබ වහන්සේ ළඟට එනකොට මට පැහැදීමක් තිබුණා. හැබැයි ඔබ වහන්සේත් එක්ක මේ මම කියපුවත් එක්ක ඔබ වහන්සේ සද්ද නැහැ. මට දැන් තිබ්බ පැහැදීමක් නැති වුණා. එහෙම කියලා අඩි දෙකක් තුනක් පිටිපස්සටත් ගිහින් ආයෙත් හැරිලා ඇහුවා කියනවා. හොඳයි. මම කියන එකට ඔබ වහන්සේ උත්තර දෙන්නේ නැත්තම් දැන් මම කියන එකටනේ ඔබ වහන්සේ මුකුත් නොකිය ඉන්නේ. මම කියන එකට උත්තර දෙන්නේ නැත්තම් ඔබ වහන්සේ මොකද්ද කියන්නේ? ඔබ වහන්සේ කියන දේ මට කියන්න. එතකොට මොකද කියන්නේ? මාළුක්‍ය පුත්ත මම පහළ වුණේ ලෝකේ දිග පළල ගැන කියන්න නෙමෙයි. හොඳට මතක තියාගන්න බුදු කෙනෙක් පහළ වෙන්නේ ලෝකේ දිග පළල කියන්න එහෙම නෙමෙයි. සත්‍යයාගේ දිග පළල ගැන කියන්න එහෙම නෙමෙයි. බලන්න උන්වහන්සේ කියන කතාව මාළුක්‍ය පුත්ත මම පහළ වුණේ මේ ලෝකේ දිග පළල ගැන කියන්න නෙමෙයි. දැන් මාළුක්‍ය පුත්ත නැගිට්ටේ මම සිවුරු ඇරලා යනවා. ඔබ වහන්සේ ළඟ මං ඉන්න කැමති නෑ. එහෙම කියනකොට උන්වහන්සේ කිව්වා මාළුක්‍ය පුත්ත ඔයා මහාන වෙනකොට මම පොරොන්දු වුණාද ඔයා අහනේවට මං උත්තර දෙන්නම් කියලා. නෑ කිව්වා. එහෙනම් කරන්න කිව්වා කැමති දෙයක්. දැන් මාළුක්‍ය පුත්ත හරි ඥානවන්තයි. අඩි දෙකක් තුනක් ගිහින් තමයි යහන්නේ. හොඳයි මං අහන්නේ වටනේ ඔබ වහන්සේ උත්තර දෙන්නේ නැත්නම් ඔබ වහන්සේ මොකද්ද කියන්නේ මට කියන්න ඒක. එතකොට උන්වහන්සේ කියනවා මාළුක්‍ය පුත්ත බුදු කෙනෙක් පහළ වෙන්නේ දුකත් දුකෙන් නැත මිදීමත් කියන්න. දුකත් දුකෙන් නැත මිදීමත් කියන්නේ. පින්වත්නි ඒක නෙමෙයිද අපි ඉස්සරහා තියෙන ලොකුම ප්‍රශ්නේ. දැන් බලන්න අර තුන්වෙනි මුව රංචුව ආවේ රැකවරණයේ සලස්වාගෙනමයි. මොකද පළවෙනි මුව රංචුවත් අසරණයි දෙවෙනි මුව රංචුවත් අසරණ වෙලා වැද්දාට අහු වුණා. තුන්වෙනි මුව රංචුව කල්පනා කළා නේ අපි පරිස්සම් වෙමු. වැද්දාට අහු නොවී ඉන්න අපි කාලා හිමීට මඟ හරිමු. තනකොළ කාලා පැත්තකට වෙලා ඉමු. එහෙම කියලා ඒගොල්ලෝ ටිකක් අර වැද්දාට හොයාගන්න බැරි වෙන්න හිටියා. අන්න හැබැයි දැන් මේක හරි ධර්මයෙන් බලනකොට සීලයක් දිනු කරා. ඊට පස්සේ ධර්මය අහනවා. පේවා සමාදන් වෙනවා. පොයේද සිල් ගන්න එක වරද්දන්නේ නැහැ. හැබැයි දෘෂ්ටි වලට අහු වෙලා. එක එක දෘෂ්ටි වලට අහු වෙලා. විවිධ දෘෂ්ටි වලට අහු වෙලා ඒ දෘෂ්ටි වලට අහුවීම නිසා පින්වත්නි සීලයක සැබෑ ප්‍රතිඵලය උදා කරගන්න බෑ. ඒ දෘෂ්ටි වලට අහු වුණාම එයාට ලෝකයේ දිගපළල මේ විශ්වයේ ස්වභාවය ඕවා ගැන තමයි ධර්මයෙන් අහන්න කැමති. මේ දුක නිවා ගන්න පණිවිඩයට කැමැත්තක් නැහැ. එයත් පින්වත්නි වහන් වෙලා හිටියත් මාරයා නැමැති මාරයා කියන වැද්දාට අහු වෙනවා. මාරයාගේ උගුලට අහු වෙනවා. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපි ඉදිරියේ තියෙන දරුණු ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ඒ දරුණු ප්‍රශ්නය? ජරා මරණ දුක. ඒක තමයි ලොකුම ප්‍රශ්නය.
ඔබට හිතෙන්න පුළුවන් මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නේ මිල මුදල් ප්‍රශ්නේ කියලා. නෑ, මිල මුදල් ප්‍රශ්නේ ලෝකේ ලොකුම ප්‍රශ්නේ නෙමෙයි. අපි ඉදිරියේ තියෙන බැරෑරුම් ගැටලුකාරීම දරුණුම ප්‍රශ්නේ තමයි ජරා මරණ දුක. ඒක හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර මාළුක්‍ය පුත්ත හාමුදුරුවන්ට ඊතලයකින් පහර කාපු මිනිහෙක්. දැන් ඔන්න ඊතලයකින් පහර කාලා. එහෙම පහර කාලා වැටෙනවා. දැන් ඊතලේ පපුවට බැහැලා තියෙන්නේ. එතකොට ඊතලේ පපුවට බැහැපු මිනිහෙක් පින්වත්නි පළවෙනියෙන් මොකද්ද කරන්න ඕන? ඊතලයකින් පහර කාලා ඉන්නේ. දැන් පපුවට ඊතලෙත් බැහැලා ගිහින් තියෙනවා. දැන් එයා හරහා වැටිලා තියෙනවා. එයාට හැබැයි සිහි කල්පනාව තියෙනවා. එයා පළවෙනියෙන් මොකද කරන්න ඕන? කමක් නෑ ඊතලේ වැදුනේ කි කවුද දන්නේ නෑ විද්දේ මේ ඊතලේ. ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද දන්නේ නෑ විද්දේ. එහෙමත් නැත්තම් මේ ඊතලේ මොන දැවෙන්ද දන්නේ නෑ හදලා තියෙන්නේ. මේ ඊතලේ මොන දිශාවෙන්ද දන්නේ ආවේ. ඇයි මට මේ ඊතලයක් විද්දේ ඕවා හිතලා හරියනවද? ඕවා හිතලා හරියන්නේ නෑ. ඊතලයකින් පහර කාපු මිනිහෙක් පින්වත්නි පළවෙනියෙන් මොකද කරන්න ඕන? පළවෙනියෙන් කරන්න ඕන ඊතලේ ගලවලා තුවාලේ සුවපත් කරන්න ඕන. එයා ඊතලේ දිගපළල හොයලා වැඩක් නෑ. ඊතලේ හදාපු දැව ගැන හොයලා වැඩක් නෑ. ඊතලේ විද්දේ කවුරුද කියලා හොයලා වැඩක් නෑ. ඒවා පස්සේ හොයන්න ඕන කාරණා හොයන්න ඕන නම්. ඊතලෙන් පහර කාපු මිනිහෙක් පළවෙනියෙන් කරන්න ඕන ඊතලේ ගලවලා සුවපත් කරගන්න එක වගේ. මේ අපි ඉදිරියේ තියෙන දරුණුම ප්‍රශ්නේ තමයි ජරා මරණ දුක. ඒක කොයිතරම් බැරෑරුම්ද කියනවනම් දන්නේ නෑ මේ ගෙවෙන්නේ අවසාන රාත්‍රියද කියලා. මේ දරුමුණුබුරොත් එක්ක ඉඩකඩම් දීපල ගෙවල් දොරවල් එක්ක ගෙවෙන ජීවිතේ තවත් කොච්චර කල් ඉස්සරහට තියනවද කියලා හරියට අදහසක් ගන්න බෑ. එච්චරට ජරා මරණ දුකෙන් පීඩා විඳිනවා. සැලසුම් කරගන්න බැරි තරමටම පීඩා විඳිනවා. දැන් බලන්න හතරවෙනි මුව රැළ කල්පනා කළා. දැන් අපේ පළවෙනි මුව රංචුවත් අහු වුණා. දෙවෙනි මුව රංචුවත් අහු වුණා. තුන්වෙනි මුව රංචුවත් උපක්‍රමශීලී වුණත් අහු වුණා. අපි ගිහින් පරිස්සම් වෙමු. දැන් මේ මුව රංචුවත් ගිම්හාන ඍතුවේ අවසාන මාසේ එළියට එනවා. එළියට ඇවිල්ලා අර තනකොළ භූමියේ වාසය කරන්නේ නැතුව ඒ තනකොළ ආහාරයට අරගෙන පින්වත්නි යැපෙන්න අවශ්‍ය ප්‍රමාණයට ආහාරයට අරගෙන ඒ තනකොළ වලින් ඒ කියන්නේ මේ නිවාප කියන තනකොළ වලින් පින්වත්නි මුසපත් වෙන්නේ නැහැ. මත් වෙන්නේ නැහැ. පින්වත්නි ප්‍රමාද වෙන්නේ නැහැ. ප්‍රමාද වෙනවා කියලා මෙතන කිව්වේ මොකක්ද? සිහි නැති කරගන්නේ නැහැ. ඊටාම සිහියෙන් ඉන්නවා. සිහියට පිරිහෙන්න දෙන්නේ නැහැ. සිහියට පිරිහෙන්න දෙන්නේ නැතුව ඊටාම හොඳ සිහි කල්පනාවෙන් මුසපත් නොවි මත් නොවි ඉන්නවා. මත් නොවි ඉන්නකොට පින්වත්නි අර වැද්දා කල්පනා කරේ කොහොමද? Tamanගේ පිරිස ගෙනල්ලා කිව්වා මේ මුව රංචුව නම් කෛරාටිකයි. මේ මුව රංචුව කපටි යක්කු වගේ එ르දිමත් හොයාගන්න බෑ. මේ ඉන්නවා මේ හොයාගන්න බෑ. ඒ නිසා අපි වට කරමු කියලා වට කරත් අල්ලගන්න බැරි වුණා. බැරිම තැන කොහොමද මේ වැද්දා කිව්වේ? අපි මේ මුව රංචුව අතාරිමු. මේ මුව රංචුව අතාරිමු. අතෑරියේ නැත්තම් එහෙම මුව රංචුව නිසා අනිත් මුවත් කලබල වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ අපි හදාපු තෘණ භූමියට කිසිම මුවෙක් නොෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ මුව ගැන හොයලා වැඩක් නැහැ. අපි තවත් එන මුවෙක් ගැන කල්පනා කරමු. මේ මුව රංචුව අතාරිමු කියලා අතෑරියා. පින්වත් යන්නේ ඒ වගේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හොඳට සිහියෙන් සිහි කල්පනාව ඇති කරගෙන කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පළවෙනි ධ්‍යානයෙන් වාසය කරනකොට මාරයාට හොයාගන්න බෑ කියනවා. එයාට කියනවා මාරයාට මේ මාරයාගේ ඇස්වලට වැලි ගහපු පුද්ගලයා කියලා. මාරයාගේ ඇස් අන්ධ කළ පුද්ගලයා කියලා. ඒ කියන්නේ කොහොම කෙනාද? කාමයන්ගෙන් වෙන් වෙලා. දැන් අපි කාමයට අහු වෙලා ඉවරයිනේ. මේ කාමයේ කියලා මෙතන කියන්නේ මේ කාමයේ වරදවා හැසිරීම නෙමෙයි. මේ කාම සම්පත් වලට අහු වෙලා. දැන් බුද්ධ දේශනාවේ තියෙනවා කාමයේ කියලා කියන්නේ හරියට මේ කාමයට වශී වුණොත්
මේ පංචකාම සම්පත්තියට අහු වුණොත් එහෙම දැන් මේ දේශනාවේ තියෙනවනේ මායයට අහු වුණා වගේ කියලා. පංචකාම සම්පත්තියට අහු වුණොත් එහෙම පින්වත්නි ඒක හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බල්ලෙකුට දාන ඇට කටුවක් වගේ කියලා. දැන් බල්ලෙකුට ඇට කෑල්ලක් දානවා. එතකොට මේ ඇට කටුවේ මස් නැහැ, ලේ නැහැ, මොකක්වත් ඇතුලේ සාරේකුත් නැහැ. දැන් මේ බල්ලා මොකද කරන්නේ? බල්ලෙකුට මේ ඇටකටු කෑල්ලක් දැම්මොත් මොකද කරන්නේ පින්වත්නි? මේ බල්ලා මේක හපනවා. ඉතින් බල්ලට හිතෙනවා මේක ඇතුලේ මොකක් හරි සාරයක් ඇති කියලා. මේක හපහපා ඉන්නකොට බල්ලට මොකද වෙන්නේ? හපහපා ඉන්නකොට පින්වත්නි මේ බල්ලා මේ මස් කට්ටත් එක්ක සෙල්ලම් කරනවා. සෙල්ලම් කරනකොට මේ මස් කට් එක පැත්තකින් උල් වෙනවා කියනවා. උල් වුණාට පස්සේ මේ බල්ලා මේක හපනවා කියනවා. හපන්න පින්වත්නි මේ මස් කට්ට උල්ලලා විදුරු මහ තුවාල වෙනවා කියනවා. තුවාල වුණාම බල්ලගේ ලේ රසම බල්ලට දැනෙනවා කියනවා. එතකොට බල්ලට හිතෙනවලු මේක තමයි මස් කට්ටේ සාරය කියලා. මේ දැනින්නේ මස් කට්ටේ සාරය කියලා බල්ල මුලා වෙනවා කියනවා. උන්වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි කාමේ කියන්නේ හරියට මස්ලේ නැති ඇටකටුවක් වගේ. ඇටකටුවක් වගේ. හිතෙනවා සාරයක් තියෙනවා කියලා මේ පංචකාමවල. පින්වත්නි අල්ප මාත්‍රයකවත් සාරයක් නැහැ. මේකේ සාරයක් තියෙනවා කියලා අල්ලගත්ත නිසා තමයි සෝසුසුම් හෙලීම්, හැඬීම්, වැළපීම්, කඳුළු සැලීම් මේ ඔක්කොම වෙලා තියෙන්නේ. එතකොට මේ පංචකාම සම්පත්තිය කියන නිවාප කියන තන භූමියට අහු වුණොත් එහෙම මුවරංචු අසරණ වෙනවා වගේ පින්වත්නි සාමාන්‍ය ශ්‍රාවකෙක් දුක නිවා ගන්න කැමති කෙනෙක් ශ්‍රමණක් බ්‍රාහ්මණෙක් පින්වත්නි මේ පංචකාම සම්පත්තිය නිසා අහු වෙලා යනවා. හැබැයි හතරවෙනි මුවරංචු අහු වුණේ නැහැ. හතරවෙනි මුවරංචු කල්පනා කළා අපේ පාඩුවේ ඉමු. අපි මේ තනකොළ මේ භූමියවත් ආහාරයට නොගෙනීමු. යැපීම පිණිස මේ ආහාර සපේ ගමු. හැබැයි මේ භූමියෙන් වෙන් වෙලා වාසය කරමු. එයා මාරයට හොයාගන්න බැරි වුණා වගේ උන්වහන්සේ දේශනා කරනවා කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල් වලින් වෙන් වෙලා කැමැති තාක් දුරට පළවෙනි ධ්‍යානයෙන් වාසය කරනකොට එයා මාරයට අහු වෙන්නේ නැහැ කියනවා. ඒ වගේම දෙවෙනි ධ්‍යානයෙන් වාසය කරනකොට මාරයට අල්ල ගන්න බෑ කියනවා. තුන්වෙනි ධ්‍යානයෙන් වාසය කරනකොට මාරයට එයා මාරයාගේ ඇස් වලට වැලි ගහපු පුද්ගලයෙක් කියනවා. මාරයාගේ ඇස් අන්ධ කරපු පුද්ගලයෙක් කියනවා. කොහෙද කියලා හොයාගන්න බෑ කියනවා. හතරවෙනි ධ්‍යානයෙන් කැමැති තාක් වාසය කරනකොට ඊට පස්සේ පින්වත්නි අරූපාවචර ධ්‍යානයෙන් වාසය කරනකොට නිරෝධයෙන් වාසය කරනකොට මාරයාට හොයාගන්න බෑ කියනවා. එතකොට මේ මාරයාගේ භූමියේ වාසය කිරීම කියලා කියන්නේ පංචකාම සම්පත්තියෙන් අකුසලයෙන්ම වාසය කරන එකට. එතකොට පංචකාම සම්පත්තියේ ස්වභාවයේ තේරුම් අරගෙන ගිහියෙක් වුණත් එහි ස්වභාවයේ තේරුම් අරගෙන පරිහරණය කරන එක වැදගත්. එතකොට අපිට බොහොම කිට්ටුම අවස්ථාව තමයි මේ පරිහරණය කරන දේවල්. ඇඳුම් පැළඳුම් ආහාර පාන මේ දේවල් පරිහරණය කරද්දී පරිස්සමට පරිහරණය කරන එක. ඒවා ඊටාම ඉලක්කයේ තේරුම් අරගෙන පරිහරණය කරන එක. ආහාරයේ ඉලක්කයේ තේරුම් අරගෙන අනුභව කරන එක. දැන් ආහාරයේ ඉලක්කයේ තේරුම් අරගෙන ඉන්නේ. දැන් මොකටද ආහාර ගන්න කියන්නේ? ආහාර ගන්න කී ඉලක්කය මොකද්ද පින්වත්නි? ආහාර ගන්න කී ඉලක්කය කියනවා දැන් භික්ෂුවකට නම් කියනවා නේවද වායන මදායන මත් වෙන්න කන්න එපා කියනවා. සරස ගන්න කන්න එපා කියනවා. මණ්ඩනායන විභූෂනාය යාවදේව ඉමස්ස කායස්ස තිතිය. මේ යැපීම පිණිස විතරක් ආහාරයට ගන්න කියනවා. බ්‍රහ්මචර්ය අනුග්‍රහය. හාමුදුරුවෝ කෙනෙක් නම් පැවිද්දට අනුග්‍රහ පිණිස තමයි ආහාර ගන්න ඕන. ඊට පස්සේ කියනවා ඉති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනා. ලෝකේ වේදනා දෙකක් තියෙනවා. පුරෝගණ වේදනාව සහ හිස් වෙලා ඇති වෙන වේදනාව. ওই දෙකම ගන්න නැතුව කන්න කියනවා. එතකොට එහෙම කෑවහම මේ නිවනට විතරක් නෙමෙයි කොයිතරම් මේ කාමභෝගී ගිහි ජීවිතේ නිරෝගීකමටත් අන්න කොච්චර අනුග්‍රහයක්. ඉති පුරෝගණ වේදනාවක් ගන්නෙත් නැහැ. දැන් සමහර අය කාලේ ඉවරුණ ගමන් ඇඳ හොයාගෙනනේ යන්නේ. ඒ කියන්නේ කනකොටම ඇඳ හොයාගෙන කන්නේ. ඒ කියන්නේ යා කන ඉලක්කේ දන්නේ නැහැ. ඇයි බුණහන්සේ දේශනා කරනවා නිති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනා න උප්පාදෙස්සාමි. වේදනා දෙකම ගන්න එපා කියනවා ආහාර ගන්නකොට. එතකොට දැන් ගිහි කෙනෙකුට වුණත් මේ පණිවිඩය කොච්චර වැදගත්ද? ඒ කියන්නේ පාවිච්චි කරන දේවල් සිහිනුවණින් පරිහරණය කරන එක. ඒ සිහිනුවණින් පරිහරණය කරන එක ධර්මයට විශාල අනුග්‍රහයක්.
මේ ස්වභාවයේ තේරුම් අරගෙන පරිහරණය කරන එක. යථාර්ථයට විවෘත වෙලා පරිහරණය කරන එක. දැන් අඳින්න ඕනේ ඉලක්කය දන්නේ නැහැ අද වෙනකොට. දැන් උන්වහන්සේ අඳින්න කිව්වේ මොකටද? අඳින්න කිව්වේ සීතස්ස පටිඝාතාය ඇඳාම සීතල නැති වෙන්න ඕන. උන්නස්ස පටිඝාතාය උෂ්ණේ නැති වෙන්න ඕන. දංශමකස වාතාතප සිරින්සප සම්පස්සානං මැසි මදුරුවෙක්ගෙන් පවා ආරක්ෂාවක් තියෙන්න ඕන. ඊට පස්සේ උන්වහන්සේ අන්තිමටම දේශනා කරනවා යාව දේව හිරිකෝපීන පටිච්චා දනත්තං. අන්තිම එක තමයි ලැජ්ජා බය නැති වෙන්න ඕන. අන්තිම එක ලැජ්ජා බය. දැන් අද සමහර අය අන්තිනේ වගේ ඔය එකක්වත් නැති වෙලා නැහැ. ඒ කියන්නේ සීතල නැති වෙන්නෙත් නැහැ. උන්නස්ස පටිඝාතයි උෂ්ණයක් නැති වෙන්නෙත් නැහැ. මැසි මඳුරුවෙක්ගෙන්වත් ආරක්ෂාවකුත් නැහැ. අර යාව දේව හිරිකෝපීන පටිච්චා දනත්තං අන්තිමටම ලැජ්ජා බයක් නැහැ එන්දහම. අඳින ඉලක්කය දන්නේ නැහැ. එතකොට මේ පරිහරණය කරන දේවල් පවා මායයට අහු නොවන විදියට බුද්ධ ශ්‍රාවකෙක් පරිහරණය කරන්න පින්වත්නි දක්ෂ වෙන්න ඕන. ආරියට අර 4 වෙනි මුවරැළ නිවාප කියන තනකොළ පරිස්සමට අනුභව කරා වගේ. ඒ භූමියේ බැහැ ගන්න නැතුව අනුභව කරා වගේ. බැහැ ගන්න නැතුව අනුභව කරාම මායයට හොයාගන්න බැරි වුණා. මායя අතෑරියා. කොහොමද අතෑරියේ? අර මේ වැද්දා කොහොමද මේ පිරිස අතෑරියේ? නෑ මේ මුවරංචුව පස්සේ අපි දීවොත් එහෙම අනිත් මුවොත් මේකට එන්නේ නැති වෙයි. ඒ නිසා මේ මුවරංචුව කෛරාටිකයි. මේ මුවරංචුව හරියට යක්කු වගේ. මේ මුවරංචුව හරියට එ르දිමත්. ඒ කියන්නේ හොයන්න බෑ කොහෙන් එනවද කොහෙන් යනවද කියලා. ඒ නිසා මුන්ගේ පස්සේ යන එක තේරුමක් නෑ. මුන් ටික අතාරිමු කියලා අතෑරියා වගේ පින්වත්නි මේ ධර්මයේ තුල රැකවරණය හදාගත්ත කෙනාට මායයට හොයාගන්න බෑ පින්වත්නි. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා එක තැනක තියෙනවා දැන් මේ ඇහැ කියන්නේ මායයට අයිති දෙයක්, රූප කියන්නේ මායයට අයිති දෙයක් කියලා. දැන් උන්වහන්සේ මේ පංච උපාදානස්කන්ධය ගැන බණ කියනකොට ගොවියෙක්ගේ වේශයක් මවාගෙන මායя ආවා කියනවා. ඇවිල්ලා කිව්වලු මේ ශ්‍රමණයන් වහන්සේ මගේ හරක් පට්ටි එහෙම ඔබ වහන්සේ දැක්කද කියලා ඇහුවලු. ඔබ වහන්සේ මගේ හරක් පට්ටි එහෙම දැක්කද කියලා ඇහුවලු. එතකොට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ඉතින් මනසින් දකින්නවනේ මේ කවුද කියලා. උන්වහන්සේ කිව්වලු පාපී මාරේ නුඹේ හරක් නුඹ බලාගනින් කියලා. එහෙම කියනකොට මාරයා කිව්වලු අර ගොවියගේ වේශය අයින් කරලා මිනිහෙක්ගේ වේශයක් මවාගෙන කිව්වලු ශ්‍රමණය ඔය ඇස මගේ කිව්වලු. ශ්‍රමණය ඔය ඇස මගේ. ශ්‍රමණය ඔය ඇහැට ගැටෙන රූපත් මගේ. එතකොට බුදුරජාණන් වහන්සේ අනුමත කළාලු පාපී මාරේ මම දන්නවා මේ ඇස නුඹගේ මේ ඇහැට ගැටෙන රූපත් නුඹගේ කියලා. පින්වත්නි ඔබ හොඳට ඇහැ ගැන කල්පනා කළොත් ඒක තේරෙයි. පින්වත්නි මේ ඇහැ නිසා කොච්චර අකුසල් වෙනවද? මේ ඇහැ නිසා කොච්චර අකුසල් වැඩෙනවද? මේ ඇහැට ගැටෙන රූප නිසා කොච්චර අකුසල් වැඩෙනවද? ඒ අකුසලයේ තුලින් සංසාරයේ දික් වෙනවා මිසක් සංසාරේ කෙටි කරගන්න උදව්වක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවෙන් බලබලා ජීවිතේ හදාගන්න, ගුණධර්ම හදාගන්න. ඒ ගුණධර්ම මත Tamanගේ ජීවිතේ ගොඩනගා ගන්න දක්ෂ ශ්‍රාවකෙක් වෙන්න. ඒ දක්ෂතාවයේ මතු කරන්නේ ධර්මයේ. ඒ ධර්මයේ තුලින් සිහිනුවන උපදවාගෙන අකුසලයෙන් වෙන් වෙලා කාමයන්ගෙන් වෙන් වෙලා වාසය කරනකොට යාව මායයට හොයාගන්න බෑ කියනවා. පින්වත්නි මේ මාර කියන සංකල්පය විස්තර කරගන්න අපිට මේ කාලේ පුළුවන්කමක් නැහැ. මොකද අර බුද්ධ දේශනාවේ මාර සංකල්පය විශාල වශයෙන් බෙදලා තියෙනවානේ. දේවපුත්ත මාර, කිලේශ මාර, මේ විදිහට විශාල වශයෙන් ස්කන්ධ මාර, මේ විදිහට අර මායාගේ ප්‍රභේද උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවෙන් බලලා ඔබ එක දෙයක් තේරුම් ගන්නට. ඒ එකම දේ තමයි ධර්මයේ තුල අප්‍රමාදී වෙන්න. ධර්මයේ තුල අප්‍රමාදීව ගුණධර්ම පුරන්න. ඒ ගුණධර්ම පිරීම මෙහිදී ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් ඔබ සුගතියකටවත් අරන් යයි. අද අපිට එහෙම අභිමානයක් නැහැ. මැරිලා සුගතියකටවත් යයි කියලා අභිමානයක් නැහැ. ඒ අභිමානයක් නැති වෙන්න බලපාපු ප්‍රධාන දේ තමයි සමහර විට අපි හැමදාම සිල් ගන්න අය සමහර විට බණ අහනවා. දැන් මේ බෞද්ධ නාලිකාවෙන් නිතර බණ ඇහෙනවා. ඒ කොච්චර බණ ඇහුණත් කොච්චර ධර්මය අහගත්තත් පින්වත්නි අපිට ඒ අභිමානේ නැති වෙන්න
බලපාපු ප්‍රධාන කාරණේ තමයි අර හොඳට කල්පනා කරන්න මම මේ කියපු දේ. අර තුන්වෙනි මුව රංචුව කැලෙන් එළියට එනකොට ආවේ මොන අදහසින්ද? අපේ පළවෙනි මුව රැළත් දෙවෙනි මුව රැළත් අසරණ වුණා. දැන් අපි පරිස්සම් වෙමු. අපි මේ වැද්දාගේ මේ ශාස්ත්‍රීය තෘණ භූමියේ පරිහරණය කරනකොට පරිස්සමෙන් පරිහරණය කරමු කියලා ගියේ. හැබැයි පින්වත්නි අන්තිමටම අර වැදි රංචුව වට කරද්දී අහුනේ නැද්ද? අහුණා. දන්නව සංසාරේ දුකයි කියලා. ඒ දුකෙන් නිදහස් වෙන්න ඕන කියලාත් අදහසක් යටිහිතේ තියෙනවා. ඒකට වීරිය කරන්න ඕන කියලා අදහසකුත් තියෙනවා. ඒ නිසා සිලුත් ගන්නවා. බණත් අහනවා. පුළුවන් විදියට ගුණධර්මත් පුරනවා. පුළුවන් විදියට ධර්මයේ හැසිරෙන්න වීරිය කරනවා. හැබැයි දෘෂ්ටි වලට අහු වෙලා. ඒ දෘෂ්ටිය තමයි පින්වත්නි මායයට කිට්ටු කරන්නේ. ඒ නිසා මේ විග්‍රහය තාම දීර්ඝ සංකීර්ණ විග්‍රහයක්. අපි මේ වෙලාවේ හැටියට පුළුවන් විදියට කතා කළේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය තුළ ජීවමාන වුණු සැබෑ බුද්ධ ශ්‍රාවකයන් පිරිසක් වීම පිණිස මේ බුද්ධ දේශනා උපකාර වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා.